ये मुकार में कक्कावे मैंने वो पेन वाला पैकेट ही सर के पारा टच कर और सर के नाम के वो कोतनी की है तो मैं आगे फोटो है क्या मैंने यहाँ पैकेट आन दिया मैंने ये क्या मैं सर के तीन में मिल लगा देखना भाई को शाम के लिए अगर वही ना मगे का ये फोटो है आज की फोटो करती नहीं इंदा හරි අපි එනං ඊළඟ සෙෂන් එක පටන් ගමු මම හිතන්නේ හැමෝම වගේ සම්බන්ධ වෙලා ඉන්නේ දැන් ඊළඟ මාතෘකාව ලියන්න ඒකාකාර තල ආස්තරයක කියන්නේ लगे नहीं मैं सर ඒකාකාර තල ආස්තරයක ගුරුත්ව කේන්ද්‍රය सर अफियो living मकला बिजली का है ना दिया तुम ඉතින් මේ වගේ තල ආස්තරයක් අපි සලකමු මේ හැඩේ තියෙන. දැන් ආස්තරයක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරගන්න. මේ වචන සමහර විට භෞතික විද්‍යාවට අපි ඉගෙන ගන්නවා. මේ වගේ තහඩුවක්. අපි දුන්නේ මේ වගේ ත්‍රිකෝණාශ්‍රාකාර තහඩුවක් කියලා. එතකොට මේක මේ වගේ දෙයක අපි සලකන්නේ ඝනකමක් සලකන්නේ දිග සහ පළල. හරි. ඝනකම බොහෝ කුඩායි කියලා හිතන්න ඒක. ජ්‍යාමිතික නියම දෙකයි තියෙන්නේ. දිග පළල. හරි. ඝනකමක් බොහෝ උසක් නේ. එතකොට අපි හිතමු මෙයාගේ මම සලකනවා P කියන ලක්ෂයේ ස්කන්ධයක් ඔයා P කියන ලක්ෂයේ dn ස්කන්ධය තියෙනවා කියලා හිතන්න. හරි. මේ ලක්ෂයේ dn කියන ස්කන්ධය තියෙනවා. මේ P ලක්ෂයේ කණ්ඩායම x, y. ඊළඟට අපි හිතමු මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය ඉස්සෙල්ලා විදිහටම x, y. මෙතන තියෙන ගුරුත්ව කේන්ද්‍රය. හරි. අපි ඔය රූපය අඳගමු කියන්නේ මෙයා මත තියෙන කුඩා ස්කන්ධයක් තමයි අපි මේ වගේ එකට කියන්නේ අංශු මාත්‍රික ස්කන්ධය. මේ වතන ඉගෙන ගන්නවා. දැන් මෙතනින් එහාට භෞතික විද්‍යාවේ ගුරුත්ව කේන්ද්‍ර පාඩමක් සමග වෙනස් වීමක් කරනවා. හරි. මොකද භෞතික විද්‍යාවේ ගුරුත්ව කේන්ද්‍රය ඔයන සූත්‍රයේ වශයෙන් අපි බොහෝ දුරට ඉගෙන ගන්න මේ සූත්‍රය. නමුත් අපි ගණිතයට ආපුවාම විශේෂයෙන්ම මේ දේ පොඩි වෙනසක් කරනවා ඒ පිළිබඳව පැහැදිලි කරන්න මේ උත්සාහ කරනවා. හරි මේ රූපය අරගන්න ඕක. රූපය අරගෙන මේක විතරයි යන්නේ.
හරි පහලින් අපි සටහන ලියා ගමු. තල වස්තුව මත px, y කියලා ලියන්න. p ලක්ෂයේ කණ්ඩායමට අවවාදන් දාලා ලියන්න. px, y ලක්ෂයේ පවතින अंशु मात्रीय स्कंदय dm सलक अंशु मात्रीय स्कंदय dm सलक वस्तुए गुरुत्व केंद्र g x बार कमा y बार g लेला वर्गन तो लेना x बार कमा y बार පහත පරිදි ලැබේ. gx පරිබා පහත පරිදි ලැබේ. හරි දැන් පුතා කලින් අර අංශු පද්ධතියක ගුරුත්ව කේන්ද්‍රය වෙන සූත්‍රය ඉගෙන ගත්තා x කණ්ඩායමක ආවේ x bar සමානයි sigma mi xi බෙදීම sigma mi y bar ආව y කණ්ඩායමකේ දාන sigma mi yi බෙදීම sigma mi දැන් උ සූත්‍රයෙන් අපිට ගණන් අගද්දී පොඩි වෙනසක් කරගන්නවා අපි මේ විශේෂයෙන්ම මේ අංශු මාත්‍රිය ස්කන්ධයන් සියල්ලගේම එකතුව ලබා ගැනීම අපිට ප්‍රායෝගිකව අපහසුයි. මොකද මේ අංශු සියල්ලගේම ස්කන්ධවල අගයන් ඒවාට තියෙන දුර ප්‍රමාණයෙන් ගුණ කරලා අගයීම අපහසුයි. මොකද අංශු විශාල ප්‍රමාණයක අනන්ත ප්‍රමාණයක විශාල අගයකින් තමයි මේ වස්තු හැදිලා තියෙන්නේ. ඒ නිසා අපි කරන්නේ මේක අනුකල්ලීය භාවිතයෙන් තමයි ලබා ගන්න. එතකොට මේ සිග්මා ලකුණ අපි අනුකල ලකුණ බවට පත් කරනවා. ඉහළ සහ පහළ දෙකේම අනුකල වෙනවා. ඊළඟට අපි අර mi කියන අගය තමයි අංශු මාත්‍රී ස්කන්ධය කියලා සලකන්නේ. mi තමයි අංශු මාත්‍රී ස්කන්ධය. හරි. දැන් මේ අවස්ථාවේ මම අංශු මාත්‍රී ස්කන්ධය කියලා සැලකුවේ dm. උතර mi වෙනුවට මට අවශ්‍ය නම් dm කියන අගය ගන්න පුළුවන්. හරි. ඊළඟ මේ ලක්ෂ්‍ය x කණ්ඩායමකේ තමයි අපි x කියලා ගත්තේ. කිසියම් අක්ෂපදයකට මට අමතකුණ ආරම්භයේදී මේක ඇරගන්න. හරි. අක්ෂපදෙට යන්න. ඊළඟින් අඳින්න ඕනම x අක්ෂය සහ y අක්ෂය අනුව. ඒ අක්ෂ පද්ධතියට සාපේක්ෂව තමයි මේ කණ්ඩායම සියල්ලම ආරම්භ. අක්ෂ පද්ධතිය අරගන්න. හරි. එන අංශු මාත්‍රී ස්කන්ධය තමයි dm වෙන්නේ.
දැන් අපිට x bar ලියා ගන්න පුළුවන් my වෙනුවට dn ලියන්න පුළුවන්. ඊළඟ xi කියලා කියන්නේ මේ අංශු මාත්‍ර ස්කන්ධයේ අක්ෂ පද්ධතියට සාපේක්ෂව තියෙන x කණ්ඩායම. මේ අංශු මාත්‍ර ස්කන්ධය තියෙන ස්ථානයේට තියෙන දුර ප්‍රමාණය x අක්ෂයට සමාන්තර දුර ප්‍රමාණය. ඒක x නේ. ඒතර xi වෙනුවට x ලියන්න ඕනේ. හරි. මේක අනුකල් ලකුණ දාන්න. පල්ලෙහායින් my කියන්නේ අංශු මාත්‍ර ස්කන්ධය dm විතර. ඔන්න ඔය සූත්‍රය තමයි අපි ගැටලු හදලා භාවිතා කරන්නේ. දැන් ඔබ ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කරලා බැලුවොත් පුතා පෙළේ මේ කිසිවක් කියලා නැහැ. මේ කිසිවක් කියලා නැහැ. මේ සූත්‍රයත් අපි ඉදිරියේදී මේ හරස් ගුණිත හේව කරලා යම් කිසි ස්ථානයක භාවිතා කරනවා. ඒක මම පැහැදිලි කරලා නම් වෙනම කිසියම් වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය හොයන්න කිව්වොත් කෙලින්ම මේ සූත්‍රයට දාලා තමයි අපි හොයන්නේ. අනුකලන x dm බෙදීම අනුකලනීය dm. ඒතර මේ විදිහම y bar ඉන්නේ අනුකලනීය y dm බෙදීම අනුකලන dm. එහෙනම් අපි සූත්‍ර දෙක ලියා ගමු. හැමෝම අක්ෂ පද්ධතිය දැනගන්න ඕනේ. සූත්‍ර දෙක ලියන්න. හරි. එහෙනම් ඊළඟ මාතෘකාව අපි ලියා ගමු. දැන් අපි ඊළඟ සිද්ධාන්තමය කරුණු ඉදිරියෙන් අවසන් වෙනවා. අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ වස්තු වල ගුරුත්ව කේන්ද්‍ර කොහොමද හොයාගන්නේ. ඒතර අපි මුලින්ම අපි සාමාන්‍යයෙන් අපි දන්න වස්තු කීපයක ගුරුත්ව කේන්ද්‍රය හොයන විදිය සාකච්ඡා කරමු. හරි. මාතෘකාව ලියන්න වෙනවා වස්තු වල ගුරුත්ව කේන්ද්‍ර සෙවීම කියලා. වස්තු වල ගුරුත්ව කේන්ද්‍ර සෙවීම. උදාහරණයක් තේරුම් ගන්න ඕන දැනුත් එක්කෙනෙක් ඩිස්කනෙක්ට් වුණා දැන් ඔබගේ තියෙන ඔබගේ ප්‍රදේශයේ තියෙන සිග්නල් කියලා කියන්නේ මේ ඩේටා වලින් සම්බන්ධයෙන් සිග්නල් වල සුළු සුළු වෙනස්කම් වුණාම ඔබ ඩිස්කනෙක්ට් වෙනවා. මොකද අපේ පන්තිය දිගටම කරගෙන යනවා. ඒ නිසා ඔබ නැවත කනෙක්ට් වෙන්න ඕනේ වගේ අවස්ථාවක්. තේරුම් ගන්න සමහර අයට මේ අත්දැකීම නෑ ප්‍රථම අවස්ථාවෙන්නේ සමහර අයගේ ඒ නිසා සමහර ගුරුවරු නම් මේ පන්ති දිගටම කරගෙන ගියා. ගිය මාසෙ ඉඳන්ම ඒ නිසා ඔබ නැවත සම්බන්ධ වෙන්න ඕනේ අපසාර. මොකද ඔබ එහෙම අභිදිනේ ගැටලුවක් මතුවුණා නම් සාමාන්‍ය සිග්නල් වලින් තියෙන පරිසරයකට ගිහිල්ලා අපි සමග සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් කරන්න දෙයක් නෑ. හරි. right. නැවත සම්බන්ධ වෙන්න අවශ්‍යයි. මේ අය මම සම්බන්ධ කරගන්නවා. හරි. එහෙනම් අපේ මාතෘකාව වස්තු වල ගුරුත්ව කේන්ද්‍ර සෙවීම. එයාට අපි මුලින්ම ලියා ගමු. එතකොට මුලින්ම පැහැදිලි කරන්න ඕනේ ඊළඟ මාතෘකාවට යාමට පෙර අපි විශේෂයෙන්ම මේ ගුරුත්ව කේන්ද්‍ර හොයද්දී අපිට මේ උසස් පෙළ මට්ටමේදී බොහෝ විට ලබා දෙන්නේ කිසියම් සමමිතිකයක් තියෙන වස්තු. සමමිතියක් තියෙන වස්තුව ලබා දෙන්නේ. එතකොට ඒ සමමිතිය භාවිතා කරමින් තමයි අපි වස්තු වල ගුරුත්ව කේන්ද්‍රය හොයන්න උත්සාහ කරන්නේ. ඒතර පහසුයි. මොකද සමමිතිය භාවිතා කරපුවාම සමහර අවස්ථාවලදී අපි දැන් මේ
දීමානව තියෙන වස්තුන් පිළිබඳව සාකච්ඡා කරමු. ඒ කියන්නේ වස්තුක ගුරුත්ව කේන්ද්‍රය ඛණ්ඩාංක දෙකකින් පමණක් ඉදිරිපත් කරන අවස්ථාව තමයි ඔබට විශේෂ නිර්දේශ තියෙන්නේ. අපි දන්නවනේ ත්‍රිමාන තලය x අක්ෂය y අක්ෂය තව ත්‍රිමාන වස්තුවක නම් මේ වගේ කිසියම් ත්‍රිමාන වස්තුවක් තිබ්බොත් අපිට දැන් සාමාන්‍ය පරිසරයේ හම් වෙන සමහර වස්තුන් ඔය වගේ ද්විමාන තලයක අඳින්න බෑ ත්‍රිමාන තලයක තමයි අඳින්න පුළුවන්. ඒතර මේ වගේ වස්තුව ගුරුත්ව කේන්ද්‍රය ඉදිරිපත් කරද්දී මේ ඛණ්ඩාංක තුනක් ඉදිරිපත් කරනවා. x bar y bar z. මොකද මේ අක්ෂ තුනටම සාපේක්ෂව අපි ගුරුත්ව කේන්ද්‍රය ඉදිරිපත් කළ යුතුයි. නමුත් මේ වගේ ඒවා උසස් පෙළ විෂය නිර්දේශය තුළ නැහැ. අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ අක්ෂ පද්ධතියකට සාපේක්ෂව x සහ y අක්ෂයට සාපේක්ෂව ගුරුත්ව කේන්ද්‍ර ඒ කියන්නේ x bar සහ y bar ඛණ්ඩාංක දෙක. ඒතර එහෙම ප්‍රකාශ කරන අවස්ථාවේ අපි හිතමු උදාහරණයක් වශයෙන් සාමාන්‍යයෙන් අපි සිලින්ඩරයක් වගේ දෙයක් ගමු. මම ඉදිරියට පැහැදිලි කරන දෙයකට එන්නේ. මේවා ලියා ගන්න අවශ්‍ය නැහැ ඔක්කොම. නැත්නම් අපි සිලින්ඩරයක් ගන්නකොට අපි මේ වගේ වස්තුවක් සලකමු අපි දණ්ඩක් සරලව. මුලින්ම සාධනය කරන්නේ දණ්ඩක් ගන්න. හරි. x අක්ෂයේ තියෙනවා y අක්ෂයේ තියෙනවා. අපි සාමාන්‍යයෙන් දණ්ඩක් ගත්තහම මේ ආකාරයට අපි සාමාන්‍ය ඝනකමක් නැහැ. දිග සහ පල්ල තියෙන තලීය වස්තුවක් විදිහට මේ දණ්ඩ සලකනවා. ඝනකමක් තියෙන දණ්ඩක් නෙවෙයි තලීය වස්තුවක්. ඝනකම බොහෝ උඩයි කියලා හිතන්න. ඒතර අපිට පැහැදිලිව පේනවා මෙයාගේ සමමිතික රේඛාවන් දෙකක්. එක සමමිතික රේඛාවක් මෙහෙම වෙනවා. මේ වැද ගන්න ඕනේ නේද අපි අඳිනවා. ආගේ අනිත් සම්මිතික රේඛාව මෙතන. එතකොට මේ සම්මිතික රේඛා දෙක ඡේදන වෙන ස්ථානය තමයි අපි මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා කියලා හිතනවා. හරි. ඒතර ඇත්තටම අපි දන්නවා ඒකාකාර දණ්ඩක ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ එයාගේ මධ්‍ය ලක්ෂ්‍ය. මේ කොටස් දෙක සමානයි. ඒතර ඒක ලැබෙන්නේ මෙහෙම. අපිට ගණිතමය මේ සූත්‍ර භාවිතා කරලා ඔප්පු කරනවා අපි ඉදිරියෙන් සාකච්ඡා කරනවා. මෙන්න මේ වගේ සම්මිතික භාවිතා කරලා අපිට හොයාගන්න පුළුවන්. එතන මම මේ හරින් තව උදාහරණයක් ගත්තොත් අපි ත්‍රිකෝණාකාර තහඩුවක් ගමු. ත්‍රිකෝණාකාර තහඩුව. එතන මේකත් අපිට සම්මිතික රේඛා අඳින්න පුළුවන්. මෙහෙම අඳින්න පුළුවන්. පල්ල පැත්තේ. එතන මේ දිග පැත්තේ සමාවෙන්න මේ පල්ල පැත්තේ. මෙතන ගුරුත්ව කේන්ද්‍රය. හරි. ඒතර ඔය ආකාරයට සම්මිතිය භාවිතා කරමින් තමයි අපි වස්තු වල ගුරුත්ව කේන්ද්‍ර හොයන්නේ. ඒතර ඒක භාවිතා කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. දැන් අපි මේව සම්මිතිය භාවිතා කරලා මෙතන තියනවා කියලා දැනගත්තට මේ අගේ හොයන්න මේ සූත්‍රය දාලා ඒක තමයි මේ පාඩම ඉගෙන ගන්න ඕනේ. ඒතර අපි කරන්නේ දැන් උදාහරණයක් වශයෙන් මම මේ තල ආස්තරය කියලා හිතන්න. මේ තල ආස්තරය මම පවත්වා ගන්නවා තල ආස්තරයේ එක සම්මිතික රේඛාවක් පවත්වා ගන්නවා මේ අක්ෂයක් ඔස්සේ. හරි. තල ආස්තරයේ එක සම්මිතික රේඛාවක් පවත්වා ගන්නවා මේ අක්ෂය ඔස්සේ. දැන් මේ රූපය මම මෙතනින් ගන්නවා මෙන්න ගන්න. කොහොමද? ඒතකොට මෙන්න මේ රේඛාව ඔස්සේ තමයි මම පුතා x අක්ෂය සැලකුවේ. මේක තමයි x අක්ෂය. එයි එහෙම අපි කරේ. අන්න එකයි පැහැදිලිව තේරුම් ගන්න. එයි එහෙම කරේ. මේව කරපුවාම අපි දන්නවා මෙයා සම්මිතික රේඛාවක් කියලා අදහස් කරන්නේ මොකද්ද? අපි දන්නවනේ මේක සෑදිලා තියෙන අංශුන් තියෙනවනේ. පාඩම් පටන් ගත්ත එතනින් මේ පද්ධතිය සෑදිලා තියෙන අංශුන් තියෙනවා. ඒතර මෙයා සම්මිතිකයි කියන එකේ අදහස මේ සම්මිතික රේඛාවට අංශුන් ව්‍යාප්ත වෙලා තියෙන සමාන ආකාරය. මේ රේඛාවට අංශුන් ව්‍යාප්ත වෙලා තියෙන සමාන ආකාරය. සම්මිතිකව සරලව සමාන ආකාරය කියන්නේ සම්මිතික. එතකොට මේ පදාර්ථයේ මේ රේඛාවෙන් මේ x අක්ෂයට ගත්ත මේ රේඛාවෙන් දෙපැත්ත තියෙන්නේ සම්මිතිකව. එතකොට අපිට පැහැදිලි වෙනවා මේ පදාර්ථය නැත්නම් මේ අංශුන් මේ රේඛාවෙන් දෙපැත්ත සම්මිතිකව තියෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන්ම මේ රේඛාව උඩ තමයි අපේ ගුරුත්ව කේන්ද්‍රය පවතින්නේ. ගුරුත්ව කේන්ද්‍රය. ඒ සාමාන්‍යයෙන් මේ කියන්නේ අපි දන්නවා මෙතන තියෙන කියලා මෙන්න මේ වගේ ගුරුත්ව කේන්ද්‍රය. හරි. ඒක බලන්න අපි සාමාන්‍යයෙන් මේ උදාහරණයක් කියන්නේ මේව කවුරුත් කියන්න අවශ්‍ය නැහැ. අපි හිතමු මේකේ දිග ප්‍රමාණය 2a කියලා. මේ දිග 2a කියලා ගමු. මේක 2a.
तो මේක B මේක. දැන් මේ මෙතනට තියෙන දුරත් අපි දන්නවා. හරි මෙතන A. ඒතර බලන්න මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය එන්නේ මේ x ඛණ්ඩාංකයේ y ඛණ්ඩාංකයේ බිඳුව. ඔය x අක්ෂය මත අපි දන්නවා y ඛණ්ඩාංකයේ බිඳුවයි. ඒ අනුව පැහැදිලි වෙනවා අපිට මේ අගයට මොකක්ද අපි කියන්නේ x බාර්. මේක y බාර්. දැන් මේකේ y බාර් හොයන්න අවශ්‍ය නැහැ. x බාර් සෙවීම මගින්ම අපිට වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය ලබා ගන්න පුළුවන්. අන්න ඒ හේතුව නිසා අපි හැන්දලෑම උත්සුක වෙනවා වස්තුව මේ ගුරුත්ව කේන්ද්‍රය හොයද්දී එක අක්ෂයක් සමමිතික රේඛාවක පවත්වා ගන්න. ඒක වැදගත් කරනවා. එක් අක්ෂයක් සමමිතික රේඛාව ඔස්සේ තියාගත්තොත් අපිට ඒක පහසුයි එක ඛණ්ඩාංකයකින් පමණ අපිට ගුරුත්ව කේන්ද්‍රය හොයාගන්න පුළුවන්. ඒකයි සම්මිතිය දැනගැනීමේ වැදගත්කම. නමුත් දැන් අපි අපේ ඉදිරි දවස් සාකච්ඡා කරන උදාහරණයක් තියෙනවා මේ වගේ චතුරස්‍රාකාර හෝ ඍජුකෝණාස්‍රාකාර ආස්තරයකින් අපි මේ වගේ ගණනක් කපලා අයින් කරනවා. කොහොම කපලා අයින් කරා කියලා හිතන්නේ? මේ ටික කපලා අයින් කරපුවාම පුතා ඉතිරි වෙන ටික ඉතිරි වෙන්නේ මොකක්ද? මේ ටික තමයි කළු පාටින් මාක් කරන ටික තමයි ඉතිරි වෙන්නේ. හරි. දැන් මේක මම පොඩි වෙනසක් කරන්න මේක සම්මිතිය කරනවා. මේ ආකාරයට ත්‍රිකෝණයක් කපලා ඉවත් කරන්නේ මෙහෙම පාටක් කපනවා. කොහොමද? උනාගේ ත්‍රිකෝණයක් කපලා ඉවත් කරන්නේ. ඕක කපලා ඉවත් කරනවා. දැන් මේක සම්මිතිය මේ කිරුණ කොටස වෙනම ඇන්දොත් මම ඔහොම එන්නේ. ඔහොම ඇවිල්ලා ඔහොම ඔක සම්මිතික වස්තුව. නේ මේකේ සම්මිතික අක්ෂයක් අපිට හොයාගන්න බෑ. අන්න ඒ වගේ අවස්ථාවක අපිට ඛණ්ඩාංක දෙකම හොයන්න වෙනවා x බාර් y. හරි. හැම වස්තුවෙම හොයන්න බෑ. මේ වගේ වස්තුවක අනිවාර්යයෙන්ම ඛණ්ඩාංක දෙකම අපිට ලබා ගන්න වෙනවා. මේ වස්තුව මේ අන්ත වස්තුව වල අපිට එක් ඛණ්ඩාංකයක් සොයාගත්තාම ගුරුත්ව කේන්ද්‍රය ප්‍රකාශ කරන්න පුළුවන්. දැන් ඔය තේරුම් ගන්න ඕනේ සම්මිතික භාවිතා කිරීමේ වැදගත්කම ගුරුත්ව කේන්ද්‍රය සොයා ගැනීම පහසු කරගන්න අපි සම්මිතිය භාවිතා කරනවා. හරි. එහෙනම් අපි මොකද්ද පුතා මාතෘකාවලින් වස්තුවේ ගුරුත්ව කේන්ද්‍ර සෙවීම. පහලින් ලියන්න. රේඛාවක් වටා සමමිතික තල වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය. රේඛාවක් වටා සම්මිතික තල වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය. මේ වගේ වස්තුවක් අපි සලකමු. හරි. තල වස්තුවක් කියන ඔය හැටි. අපි මේ ආකාරයට එක සම්මිතික රේඛාවක් හොයාගන්න පුළුවන්. AB කියලා. දැන් මේ විදිහට තව සම්මිතික රේඛාවක් හොයාගන්න පුළුවන්. CD කියලා. හරි. ඔයාකට සම්මිතික රේඛා දෙකක් හොයාගත්තොත් අපිට පැහැදිලිව පේනවා. දැන් මම කලින් පැහැදිලි කරා සම්මිතික කියන්නේ මොකක්ද කියලා. මේ සම්මිතික රේඛාවට දෙපසින් ගත්තොත් පදාර්ථයක අංශු විසිරලා තියෙන්නේ සමානයි. සම්මිතික ආකාරය. CD රේඛාවට දෙපැත්තෙන් අංශු විසිරලා තියෙන්නේ සමානයි. එතකොට ගුරුත්ව කේන්ද්‍රය වෙන්නේ මෙන්න මෙතන. මේ සම්මිතික රේඛා දෙක ඡේදන ලක්ෂ්‍යය තමයි ගුරුත්ව කේන්ද්‍රය. හැබැයි අර ඉස්සලා මෙතන පැහැදිලි කරපුවම මොකද වෙන්නේ උදාහරණ වල ආකාරය. හරි. අපි මේ රූපය අඳිනවා. මේ රූපය අඳිනකොට පොඩ්ඩක් සරහන් ලියා ගන්න ඕනේ.
හරි. දැන් පහලින් සටහන් ලියා ගමු. කිසියම් කල වස්තුවක් රේඛාවක් වටා සමමිතික නම් එම වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය එම සමමිතික රේඛාව මත පිහිටයි. වෙනම ඡේදකින් ලියන්න. කිසියම් තල වස්තුවක් මත සමමිතික රේඛා දෙකක් පවතී නම් දැන් පුතා අපි දෙකකට තමයි පැහැදිලි කරන්නේ. සමහරකට 3ක් 4ක් තුනක් තියෙන්න පුළුවන්. ඒක පැහැදිලි දෙකක් පවතී නම් එම සමමිතික රේඛාවල ඡේදන ලක්ෂය මත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටයි. හරි. දැන් අපි උදාහරණ කීපයක් සැලකමු. උදාහරණ කියලා ලියන්න. පළවෙනි එක ලියන්න ඒකාකාර දණ්ඩ. මේ ආකාරයට මම මෙතන රුප ඉස්සරහට අඳින්නම්. කොහොම දණ්ඩක් තියෙනවා. මම කලින් පැහැදිලි කරපු ආකාරයට මේකේ සම්මිතික ශ්‍රේණිකා දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ඡේදන ලක්ෂ්‍යය මතම ඝනකම නැහැ කියලා පුතා හිතන්නේ. ඒකාකාර දණ්ඩක් මෙතන තියෙනවා. මේ රූපය අඳින්නකො ඒකාකාර දණ්ඩක් කියලා. ඊළඟ දෙක දාලා ලියන්න ඒකාකාර ඍජුකෝණාශ්‍රාකාර ආස්තරය මේ තියෙන ඍජුකෝණාශ්‍රාකාර තහඩුව තියෙනවා. උතර මෙයාගෙත් අපිට සම්මිතික අක්ෂ දෙකක් හඳුනා ගන්න පුළුවන් මේ විදිහට. කොහොම ගුරුත්ව කේන්ද්‍රය නේද? ගුරුත්ව කේන්ද්‍රය ලැබෙන්නේ මෙතනයි. පැහැදිලි? Hari. ඊළඟ ලියන්න ඒකාකාර වෘත ඛණ්ඩයක
වෘත ඛණ්ඩය. දැන් වෘත ඛණ්ඩයක් කියලා අදහස් කරන්නේ මොකද්ද? දැන් අපි ගත්තොත් මේ ආකාරයට වෘතාකාර පහළුවක් ඔය විදිහට තියෙනවා නම් වෘත ඛණ්ඩයක් කියලා කියන්නේ මේ වගේ කොහොම කිසියම් කොටසක් කපා ගන්න. අර සුද්ධ ගණිතයට පුද්ධි කරගෙන වෘත ඛණ්ඩයේ ශේෂ්ඨ බලය. වෘත ඛණ්ඩයක් සාමාන්‍යයෙන් වෘත ඡාපයකින් මේ වගේ අරයන් දෙකකින් අපි කියනවා අරීය රේඛා. වෘත ඡාපයකින් අරීය රේඛා දෙකකින් ආවරණය වන ශේෂ්ඨ බලයට තමයි වෘත ඛණ්ඩයක් කියන්නේ. හරි. උතර අපි ඔය වගේ වෘත ඛණ්ඩයක් සැලකුවොත් මේ විදිහට මෙයාගේ සම්මිතික අක්ෂ කීයක් තියෙනවද? මේ බලන්න. අපිට පේනවා මෙයාගේ තියෙන සම්මිතික අක්ෂ විතරයි. ඔක තමයි සම්මිතික අක්ෂ. උතර මෙයාම තමයි වෘත කේන්ද්‍රය තියෙන්නේ. හරි. මේ හොයනවා අපි ඉස්සරහ. ඔය රූපය. දැන් අපි අර ඉස්සෙල්ලා ලියුව සටහන ලියාගමු නෝට් කියලා දාලා මේ විදිහට ලියන්න. නෝට් කියලා දාලා ලියන්න. අපි උදාහරණ ගැටලුවකට යාමට පෙර සමමිතික වස්තුවක එක් අක්ෂයක් සමමිතික වස්තුවක එක් අක්ෂයක් මේ ආකාරයට පොඩි වැරදීමක් වුණා. සම්මිතික වස්තුවක සමමිතික රේඛාව ඔස්සේ එක් අක්ෂයක් තෝරාගත් විට සම්මිතික වස්තුවක සම්මිතික රේඛාවක් ඔස්සේ එක් අක්ෂයක් තෝරාගත් විට එක් ඛණ්ඩාංකයක් මගින් ගුරුත්ව කේන්ද්‍රය ලබාගත හැක. එක් ඛණ්ඩාංකයක් මගින් ගුරුත්ව කේන්ද්‍රය ලබාගත හැක. එක් ඛණ්ඩාංකයක් මගින් ගුරුත්ව කේන්ද්‍රය ලබාගත හැක. අපි උදාහරණ ගානක් කරමු. ඒකාකාර දණ්ඩක ගුරුත්ව කේන්ද්‍රය එහි මධ්‍ය ලක්ෂයේ පිහිටන බව පෙන්වන්න. ඒකාකාර දණ්ඩක ගුරුත්ව කේන්ද්‍රය එහි මධ්‍ය ලක්ෂයේ පිහිටන බව පෙන්වන්න. මේ ආකාරයට අපි රූප සටහන එලගමු. මේ විදිහට තියෙනවා. දැන් අපි x අක්ෂයේ මේක අක්ෂයක් ඔස්සේ සම්මිතික රේඛාවක් පවත්වා ගන්නවා. x අක්ෂය කියන්නේ මොන අක්ෂ පද්ධතිය යන්නේ මේ ඔස්සේ සම්මිතික රේඛාව පවත්වා ගන්නවා. හරි. ඊළඟට අපි කරන්නේ අර අංශු මාත්‍රී ස්කන්ධයක් සලකන්න ඕනේ. අංශු මාත්‍රී ස්කන්ධයක් සලකන්න. දැන් මෙයාගේ මොකද්ද පුතා ජ්‍යාමිතික නියම?
මෙයාට මොකද්ද මේ දිගක් තියෙනවා පළලක් තියෙනවා. අපි දිග පැත්තටනේ සම්මිතික අක්ෂය ගත්තේ. මේ දිග පැත්තට දාලා සම්මිතික අක්ෂය ගත්තා. ඒතර අපි කරන්නේ දැන් මෙන්න මේ ආකාරයට අපි කිසියම් තීමක් සාරනවා. ඔය ආකාරයට. හරි. දැන් මෙච්චර ලොකු නෑ ඔයාලට පේන්න අවශ්‍ය නිසා රූපය ඇන්නේ. මේක අංශු මාත්‍රිය දිගක් ගන්න. අංශු මාත්‍රිය දිග. අංශු මාත්‍රිය නැත්නම් අපිට කියන්න පුළුවන් පළල. අංශු මාත්‍රිය පළලක් සහිත තීරුවක් සලකනවා. මේ වගේ. ගණකමක් සහිත. හරි. ඒතකොට අංශු මාත්‍රිය කියන වචනය මේ පාඩමේ හැමතැනම එනවා. මේ වගේ පොඩි අංශු මාත්‍රිය කොටසක් සලකලා තමයි වෘත්ත කේන්ද්‍රය හොයන්නේ. ඒතකොට මේ අංශු මාත්‍රිය සහ දිග සහ කුඩා දිග කියන වචන දෙක අතර වෙනස පැහැදිලි කරගන්න. අපි ගණිතයේ විවිධ පාඩම් වලදී කුඩා දිගවල ප්‍රකාශ කරනවා. කුඩා දිගවල කියන්නේ මොකක්ද? 10 වෙනි 20 10 වෙනි 20 කුඩා දිග. හරි. ඒ කියන්නේ 0.019 වෙන එකයි. හරි. ඒතර මේ වගේ කුඩා දිග අපි ගන්න ඩෙල්ටා x කියලා. හරි. දැන් ඔය අවකලනයේදී මෙහෙම ඔප්පු කරද්දී ඔය වගේ ඩෙල්ටා x ගන්නවා. අවකලන සංගුණකයේ ඩෙල්ටා x අන්ඩාල් කරගෙන x ඩෙල්ටා x y ඩෙල්ටා y මතකද? හරි. යාමිතික විවරණය. මේක ඇවිල්ලා කුඩා දිග. ඒතර කුඩා දිගට එහා ගිය දෙයක් තමයි අංශු මාත්‍රිය දිග කියන්නේ. අංශු මාත්‍රිය දිග කියන්නේ ඉතාමත් කුඩා දිගක්. ඒ කියන්නේ මේකට වඩා කුඩා. ඒතර ඒ වගේ කල් නිරූපණය කරද්දී අපි මේ සංකේතය භාවිත කරන්නේ. මේක නිරූපණය කරන්න අපි dx කියලා ලකුණු dx. හරි. ඒතර මේ දිග ප්‍රමාණය අපි මේ අංශු මාත්‍රිය දිග ප්‍රමාණය dx කියලා ගන්නවා. මොනවා ඊළඟට මෙයාට මේ අංශු මාත්‍රියේ කොටස් සලකන්නේ O ලක්ෂයේ නම් x දුරකින්. මේ අපි සලකන O කියන්නේ කේන්ද්‍රය කරන මූල ලක්ෂය. එතන ඉඳන් x දුරකින් සලකනවා. හරි. ඔය රූපය අඳගන්න ඕන. ඒතර අපි ඔක්කොම පිළිගමු. කොහොම සරල දෙයක් නෙවෙයි. හරි. දෙයට පහලින් සරහන ඕසික x දුරකින් dx පළල අංශු මාත්‍රිය තීරුවක් සලකයි. dx පළල අංශු මාත්‍රිය තීරුවක් සලකයි. dx පළල අංශු මාත්‍රිය තීරුවක් සලකයි. දැන් අපි සූත්‍රය යොදලා අපිට හදාගන්න හරි. මොකද අපේ සූත්‍රය x bar සමානයි x dn බෙදීම v. හරි. ඒතර පුතා මේ දණ්ඩේ අතර මධ්‍ය ලක්ෂයේ පිළිනවා කියලා අපිට පෙන්වන්න දුන්නේ මේ දණ්ඩේ දිග අපිට ගන්න පුළුවන්. දණ්ඩේ දිග අපි 2l වගේ ගමු. ඒක ලකුණු කරගන්න. පැත්තකින් ලියන්න දණ්ඩේ දිග 2l ලෙස සලකනවා. දණ්ඩේ දිග 2l ලෙස සලකනවා. හරි. ඒතර මේක ලියන්න එපා බලා ගන්න. පේනවනේ. මේක බලා ගන්න. මේ මොකද්ද? dm මතකද? dm කියන්නේ මොකක්ද?
अंशु मात्रीय स्कंध දැන් අපි ආරම්භයේ පැහැදිලි කරානේ මෙයාගේ චාමිතික මිනුම දිගනේ මේ පැත්තට තියෙන මේ දිග පැත්ත මේ දිග මේක බලන්න. මේ දිග පැත්ත මේ ආරම්භයේ සම්මිතික අක්ෂය. එතකොට මේ dx පළ t1 කරන්නේ මෙන්න මේ කොටසේ ස්කන්ධය අපි හොයා ගන්නවා. හරි මේ කොටසේ ස්කන්ධය අපි හොයා ගන්නවා. ඒ සඳහා කරන්නේ මම මේක ජාමිතික මිනුම දිග නිසා ඒකක දිගක ස්කන්ධය ගන්නවා. ඒකක දිගක ස්කන්ධය කියන්නේ ඒකක එකට දිග ප්‍රමාණයක ස්කන්ධය. මේක උදාහරණයක් වශයෙන් එකක් කියන්නේ සෙන්ටිමීටර එකක් කියලා ගන්නවා. සෙන්ටිමීටර එකක් දිග ප්‍රමාණයක ස්කන්ධය. නැත්නම් මීටර එකක් දිග ප්‍රමාණයක ස්කන්ධය. ඒතර ඒකක දිග ස්කන්ධයේ රෝ කියලා ගත්තොත් අපිට මේ කොච්චර දිගද තියෙන්නේ? dx දිග. ඒතර dx දිගකදී ස්කන්ධයේ dx රෝ. ඒකක දිගක ස්කන්ධයේ ගුණ කරා මේ තීරුවේ දිග ප්‍රමාණය. මේ තීරුවේ දිග ප්‍රමාණය dx රෝ කියලා. එතකොට මේක තමයි අපි dn වෙනුවට සටහන් කරන්නේ. ඊළඟ x කියලා නම් ගන්න x තමයි. opposite x තුන කියන්නේ මෙයා ගත්තා. එතකොට ඔය ටික මෙතනට ආදේශ කරනවා. මේක ඉලෙවර කරන්නේ. මේක ඉලෙවර කරා. දැන් අපි ලියනවා x bar සමානයි අනුකලනය x dn බෙදීම අනුකලනය dn බෙදීම x bar සමානයි අනුකලනය x dn බෙදීම අනුකලනය dn බෙදීම එන x bar සමානයි කියලා මොකක්ද x වෙනුවට තියෙන x මයි dn කියන්නේ dx රෝ බෙදීම dn කියන්නේ ආපහු dx රෝ හරි දැන් සීමාව කොහොමද දාන්නේ පුතා දැන් මේ ආකාරයට අපි මේ කෙලවරේ ඉන්නවා මේක තීරුවක් කරන්නයි මේ වගේ ඔන්නෝම අංශු මාත්‍රි තීරු ගන්නවා මේ කෙලවරේ ඉන්න මේ කෙලවර දක්වාම අංශු මාත්‍රි තීරු සලකනවා අර සිග්මා mi සූත්‍රය බලගෙන mi කියන්නේ මේ ඔක්කොම කැලරි ටික සිග්මා mi කියන්නේ ඒතර අනුකලනය කරන්න ඕනේ සීමාව නිශ්චිත අනුකලනය කියන එක දන්නවනේ නිශ්චිත අනුකලනයේ සීමාව කියන එක ඉන්නවා මේ කෙලවරේදී ගත්තොත් x කියන්නේ කොහොම ලියා ගන්න පුළුවන් අවශ්‍ය නම් මේ කෙලවරේදී මෙන්න මෙතනදී x ලාගේ බිඳුව රූපේ දාගන්න. ඊට මෙතනදී x ලාගේ කියන දෙකයි දණ්ඩේ දිග 2l කියලා ගත්තා. ඒතර සීමාව වෙන්නේ x වල බිඳුවේ සිට 2l දක්වා. බිඳුවේ සිට 2l දක්වා. හරි. දැන් අපි අනුකලනය දන්නවනේ. අපිට පුළුවන් අනුකලනය කරන්න x bar සමානයි මෙතන ρ එළියට අරන් කපන්න පුළුවන් ρ බිඳුවේ සිට 2l දක්වා x dx බෙදීම බිඳුවේ සිට 2l දක්වා ρ මෙතන dx ρ කැපිටල් හරි तो अभी दन्නවා x අනුකලනය වුණා මොකක්ද x වර්ගයේ බෙදීම 2යි මෙතන ඉන්නේ x සීමාව දානවා වරහන් බිඳුවේ සිට 2යි කියලා උත්තරය ගන්න x බාරලා කියලා
හරියට ඉතුරු සුළු කිරීම මම මෙතනින් කරන්න x bar සමානයි සීමාව ආදේශ කරොත් භාග්‍ය අවශ්‍ය නම් ඉදිරියට ගන්න පුළුවන් x කියන තැනට 2l දාන්න. ඒතර 2l වර්ගය ඊළඟ පහළ සීමාව. ඉහළ සීමාව වෙන පහළ සීමාව. පහළ සීමාව බිඳුවයි විද්‍යුත් වර්ගය කියන්නේ බෙදීම. ආපහු x කියන තැනට 2l දැම්මා වෙන බිඳුව. සුළු කරගත්තාම කියලා වෙන්නේ x bar සමානයි භාගයයි 4l වර්ගය විදිහම දෙකයි. ඒතර මේ දෙකයි මේ 4යි එකට කරනවා. l වර්ගයේ විදිහින් කියන්නේ කෙල. කෙල කියන්නේ හරි මැද අපි දන්න දේ ඔක්කොම. ඒක ලියලා අවසන් කරා. හරි අපි දෙවෙනි උදාහරණය ලියන්න මේ ආකාරය ලියන්න ත්‍රිපීසියමක ආකාරයේ ආස්තරයක පාදවල දිග A හා B පාදවල දිග සිම්පල් ලකුණු ලියන්න. A හා B ඊළඟට මෙහි A විශාලයි B. මෙහි A විශාලයි B. ආස්තරයේ ගුරුත්ව කේන්ද්‍රයට දිග පාදයේ සිට ඇති දුර h වාරයක් a ධන 2b බෙදීම 3 වාරයක් a ධන h වාරයක් a ධන 2b බෙදීම 3 වාරයක් a ධන 3 වාරයක් a ධන b බව පෙන්වනවා. දැන් මේක වැදගත් දේවල් කීපයක් කියනවා. මොකද්ද? ත්‍රිපීසියමක ආස්තරයක් තියෙනවා. ත්‍රිපීසියමක ආකාරයේ ආස්තරය. ත්‍රිපීසියමක් කියන්නේ මොකද්ද? මේ වගේ සමාන්තර පාද දෙකක් තියෙනවා. ඒ පාද දෙක සමාන්තරයි. ඒතර මේ සමාන්තර පාද දෙකේ දිගවල තමයි අපිට ලබා දීලා තියෙන්නේ. මොකක්ද? A හා B. A ලොකුයිනේ B වල. ඒක මේක තමයි A මේක තමයි B. මම දාලා රූපයක් ගන්න බැරුව ඉස්සෙල්ලා හරියට නේද? ඕකේ කොට පාදයේ දිගින් අඩු පාදයේ දිග B. දැන් අපිට අහන්නේ න්‍යාය ගුරුත්ව කේන්ද්‍රය. අපි හිතමු මේ න්‍යාය කොහෙද කියනවද ගුරුත්ව කේන්ද්‍රය. මේ ගුරුත්ව කේන්ද්‍රයට දිග පාදයේ සිට ඇති දුර කරන්න. අන්න ඒකට ඉරි ගහ ගන්න පුළුවන්. දිග පාදයේ සිට ඇති දුර කියන එකට ඉරි ගහ ගන්න. දිග පාදයේ සිට ඇති දුර. දිග පාදයේ සිට ඇති දුර. ඒ කියන්නේ මෙන්න මේ පාදේ ඉඳන් මෙන්න මේ දුර අහන්න. විතර ගුරුත්ව කේන්ද්‍රය කියනවා නම් මේ දුර අහන්න. ඔය කණ්ඩායම් කියනවා x හරි y හරි කියලා ගන්න. හරි. ඒ රූපේ පොඩ්ඩක් කෙටියෙන් ඉඳගන්න. අපි හරියට රූපය ඉඳ ගන්න.
හරි. දැන් ඔන්න ඔය ආකාරයට අපි රූපේ මේ තියලා තියෙන වස්තුව කොටස් කීපයකට වෙන් කරගන්නවා. මේ ත්‍රිපිටකයම වෙන් කරගත්තා මෙන්න මේ වගේ ත්‍රිකෝණයක. මේක කරන විකෝණී ත්‍රිකෝණ. දැන් අපි ඒකේ විශේෂයෙන්ම මේ ත්‍රිකෝණී ආධාරකයේ දිග x1 කියලා ගත්තේ මේ ත්‍රිකෝණී ආධාරකයේ දිග x2. දැන් කාටවත් මේ දෙක සමානව ගන්න දැන් මේක සම්මිතික නැහැ සමානව ගන්න කාටවත්. ඊළඟ මේ දුර ප්‍රමාණය මොකක්ද? මේ දුර ප්‍රමාණය මුළු දිගයෙන් ඒකින් අඩු වෙන්න ඕනේ x1 සහ x2. කොහොමද කියන්නේ කියලා. ඒ ඍණ වාරයක් x1 සහ x2. මොන ඔය විදිහට ගන්න. හරි. එද ගන්නකො රූප සටහන. ඉක්මනින් අන්දලේ වැඩ කරා. හරි. ඊළඟ දැන් අපි මේ වගේ වගුවක් ගහ ගන්නවා. අපි ලියනවා මේ එක කොටස ස්කන්ධය. අපි මේ අක්ෂර දාගන්න එක A B C D කියලා දාගමු ABC. ඊළඟ මේ අක්ෂර දෙක දාගමු P Q කියලා. හරි. ස්කන්ධය ඊළඟ ගුරුත්ව කේන්ද්‍රයට ABC ක දුර. ගුරුත්ව කේන්ද්‍රයට ABC ක දුර. ඒතර අපි ස්කන්ධ ටික වෙනම ලියා ගන්නවා එක් කොටසට ගුරුත්ව කේන්ද්‍රයට AB රේඛාවෙන් නම් තියෙන දුර. AB වලින් නම් නිකපාත AB ඒක දුර ගන්නවා. ඒතර මුලින්ම අපිට ලියන්න පුළුවන් මේ APD කොටස. APD ඊළඟට BCQ හරි ඊළඟ මේක ඍජු කෝණාස්ත්‍රාකාර කොටස PQCD අවසාන වශයෙන් සම්පූර්ණ ආස්තරය වෙනවා. ඒ කියන්නේ ABC මුළු වස්තුව හරි. දැන් මේ අපි ලියාගත්ත එක් කොටස ස්කන්ධය වගේම එයාගේ ගුරුත්වය එක් කොටසේ ගුරුත්ව කේන්ද්‍රයට දුර ප්‍රමාණය මේ වගේ සටහන් කරගන්න. මොකද මම ඊළඟට උදා මෙන්න මේ සූත්‍රය භාවිත කරන්නේ. අපි මේක බලන්න පොඩක් ගන්න. ඒකට අපි මේවා ගන්න x bar සමානයි sigma mi xi බෙදීම sigma mi. ඔය සූත්‍රය මතකයි. ආරම්භයේදී අපි ඔප්පු කරේ අංශු පද්ධතිය. මේක හරස් ගුණ කරමු. මොකද sigma mi වාරයක් x bar සමානයි sigma mi xi. ඒතර මේ ගාන හදද්දී මෙන්න මේ සූත්‍රය තමයි මම භාවිත කරන්නේ. mi කියලා කියන්නේ මේ එක් කොටස්. mi කියන්නේ අපේ වචනේ මතකයිනේ අංශු මාත්‍රියේ ස්කන්ධ. ඒතර අංශු මාත්‍රයේ ස්කන්ධනේ මෙතන මේ කොටස් වල ස්කන්ධ තමයි mi කියලා ගන්න. ඊළඟ මේ කොටස් වල ස්කන්ධ වලට තියෙන දුර ප්‍රමාණයනේ අපි xi කියලා ගත්තේ. කිසියම් සලකන රේඛාවක් හෝ අක්ෂයක් සිට දුර ප්‍රමාණය තමයි xi කියලා ගත්තේ. ඒතර මේක xi. මේක xi නේද? මොනවද සටහන් කරගන්නවා. ඒ සටහන් කරගත්තොත් තමයි මේ ගුණිතය ගන්න පුළුවන්. ඒකයි මම කරන්නේ. මුලින්ම APD ත්‍රිකෝණය ගන්න. මෙයාගේ ශේෂ්ඨ ඵලය කොහොමද ලියන්නේ? ඊට පෙර පුතා ඵලය ලියාගමු. ඊය මේකත් මොකද්ද?
තල ආස්තරයන් තල ආස්තරය ත්‍රිපීසියනට ආකාරයේ ආස්තරය. ඒතර මොකද්ද ජ්‍යාමිති කියන්නේ මේක? දැන් කලින් නම් අපි ගණ්ඩක් නේ ගත්තේ. ගණ්ඩේ අපි කිව්වා දිග ඔස්සේ සලකනවා ජ්‍යාමිති කියන්නේ දිග කියලා. මේක මොකද්ද ජ්‍යාමිති වෙන්නේ? මේකට ශේෂ්ඨ බලයක් තියෙනවා. මේක ශේෂ්ඨ බලයක් වගේ. ඒතර අපි ඉස්සලා ඒකක දිගට ස්කන්ධය ගත්තා වගේ මෙතන ගන්න ඕනේ ඒකක ශේෂ්ඨ ඵලයක ස්කන්ධය. අර කලින් අපරම ගන්න පුළුවන් වෙනවා. ඒකක ශේෂ්ඨ ඵලයක ස්කන්ධය රෝ කියලා ගත්තා. ඒක යටි ලියා ගන්න. ඒකක ශේෂ්ඨ ඵලයක ස්කන්ධය රෝ ලෙස සලකනවා. ඒකක ශේෂ්ඨ ඵලයක ස්කන්ධය රෝ ලෙස සලකනවා. හරි. දැන් අපි මේගොල්ලන් ගුරුත්ව කේන්ද්‍ර වලට දුර සහ ස්කන්ධයන් ටික ගන්න උත්සාහ කරනවා. මුලින්ම මෙයාගේ ස්කන්ධය කියනවා මේ උසාවි h කියලා ගන්නවා. හරි ගානක් ගන්න h කියලා ගන්නවා. ඒක ස්කන්ධය වෙන්නේ කොහොමද? ත්‍රිකෝණය. විචිකෝණය. බේසික්. ආධාරකය වෙන කිරීම ලම්බකෝස වාරයක් භාගය. එහෙනම් භාගයයි x1 h මේ තමයි ශේෂ්ඨ බලය. ඒක වැඩි කරන්න ඕනේ ස්කන්ධය ගන්න ඒක ශේෂ්ඨ බලයක ස්කන්ධය. කොයිද? භාගයයි x1 h0. ඒ විදිහට මෙයාගේ ලියන්න පුළුවන් භාගයයි x2 h0. භාගයයි x2 h0. හරි. මම ස්කන්ධ ටික ලියන්න ඕනේ. පළවෙනි ගාන නිසා අපි සාමාන්‍ය අනුපිළිවෙල ලියන්නේ. පළවෙනි ගාන නිසා ස්කන්ධ ටික ලියන්නේ. ඊළඟ PQC මේ ශේෂ බලය කොච්චරද? මේ බලන්න විචිකෝණාසයන් දිග පැත්ත B පළල h. එතකොට BH4. BH4. ඊළඟ මුලම එක ගත්තොත් මොකක්ද වෙන්නේ? ත්‍රිපීසියනක ශේෂ බලය ලියන්නේ කොහොමද? මතකද? ඔය ටික එකතු කරලා පුළුවන් අපිට. මොකද සමාන්තර පාර්ශ්වයේ එකතුව වැඩි කිරීම සම්පූර්ණ. A ධන B වාරයක් h. A ධන B වාරයක් h. සමාන්තර පාර්ශ්වයක අතර ලම්බ රේෂ්‍ය. හරි. ඒ ටික අපි සම්පූර්ණ කරගන්නවා. ඒ ටික ලියලා අවසන් කරන්න. ගුරුත්ව කේන්ද්‍ර වල දුර පැහැදිලි කරන්න. අර විතර භාගය එනවා පුතා. භාගය. හරි. ගුරුත්ව කේන්ද්‍ර වලට දුර අපි සටහන් කරගමු. දැන් අපි දන්නවා මේ ත්‍රිකෝණයේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ කොහොමද? ත්‍රිකෝණයක ගුරුත්ව කේන්ද්‍රය සාමාන්‍යයෙන් ඔප්පු කරනවා අපි ඉදිරියේදී. දැනට ඔයාලා සුද්ධ ගණිතය අපිට ඉගෙනගෙන තියෙනවා. ත්‍රිකෝණයේ ගුරුත්ව කේන්ද්‍රය කොහෙද තියෙන්නේ? මේ ත්‍රිකෝණයක අපි දන්නවා මධ්‍යස්ථ ඡේදන. මධ්‍යස්ථ කියලා කියන්නේ මොකක්ද? කිසියම් ශීර්ෂයක සිට සම්මුඛ පාදයේ මධ්‍ය ලක්ෂය ආකාර රේඛාව. ඒ වගේ මධ්‍යස්ථ තුනක් තියෙනවා. ශීර්ෂින සම්මුඛ පාදයේ මධ්‍ය ලක්ෂයට රේඛාවක් තමයි. ඒවට තමයි මධ්‍යස්ථ කියන්නේ. මේ ඔක්කොම මධ්‍යස්ථ. මේ මධ්‍යස්ථ ඡේදන ලක්ෂය. දැන් මම මෙතන මධ්‍යස්ථයක් කරගන්නවා. මේ ශීර්ෂයනේ D ශීර්ෂය නම් සම්මුඛ පාදයේ මධ්‍ය ලක්ෂය මේ කියලා ගන්නවා. උතන අඳුන රේඛාව. ඔක මධ්‍යස්ථයන් නිසා මේක උඩ ගුරුත්ව කේන්ද්‍රේ පවතිනවා. ඒතර පවතින්නේ මොන අනුපාතයකද කියලා හොයනවා සුද්ධ ගණිතයක්. මොකද මේ ගුරුත්ව කේන්ද්‍රේ කණ්ඩායම ගන්න. 1:2 අනුපාතය. මේ තල පැත්තට අඩු වෙනවා. ශීර්ෂයේ පැත්තට වැඩි අනුපාතය. 1:2. ඒතර මේක මත පුතා තියෙන්න ඕනේ නම් ගුරුත්ව කේන්ද්‍රය මෙන්න මේකයි. මෙතන තමයි මේ ගුරුත්ව කේන්ද්‍රය G1 කියලා ගමු. 1:2 අනුපාතයක 1:2. හරි. දැන් ඊළඟ අපිට
මේ රේඛාව ඉඳන් දුර අවශ්‍යයි. මේ දිග පාදේ ඉඳන් දුර. ඒ කියන්නේ මේ ලම්බක පවතින රේඛාව ඉඳන් දුර ලියවනම් හරි. මේක ලියලා හරියන්නේ ආගම දුරක් නෙමෙයි මේ වගේ. දැන් මේ අක්ෂරේ අරන් තියෙන්නේ මේ x අක්ෂරය. මේ ඇවිල්ලා y අක්ෂරය. ඒතර මේ ලියන්න ඕනේ අපි y අක්ෂයට සමාන්තර දිග. ඒ කියන්නේ මෙන්න මේ වගේ. සිරස් දුර ලියන්න ඕනේ මෙතන. මේක හොයන්න මම කියන්නේ මෙන්න මේ වගේ රේඛාවක් වෙනවා. x අක්ෂයට සමාන්තර නැත්නම් මේ AB පාදයට සමාන්තර රේඛාවක් වань. දැන් මේ මෙන්න මේ කොටස සලකනකොට මේ කොටස සලකපුවා මේක තාවත් ත්‍රිකෝණය. ඒතර අර අපි අන්තර්ඛණ්ඩ ක්‍රමය කියලා එකක් ඉගෙන ගන්නවා. මේ සමාන්තර රේඛා දෙක. මේ රේඛා දෙක සමාන්තරයි. මේවට කියන්නේ තීරයක් රේඛාව. මේ වගේ තීරයක් රේඛාව. මේ තීරයක් රේඛාව එකට දෙක අනුපාතයකට බෙදෙනවා. ඉතුරු තීරයක් රේඛාවක් බෙදෙන අනුපාතය එකට දෙක. මේක එකට දෙක. මේ මුළු දුර ගන්නවාට h කියනවා. මේක h. එන අනුපාතය කියන්නේ මෙතන තියෙන දුර. තේරුණා? මේක කොටස් 3ක් කියලා හිතුවොත් මුළු කොටස කොටස් 3ක් කියලා හිතුවොත් 3න් එකයි මේක. ඒතර මුළු කොටස ඇත්තටම h. එහෙනම් මෙතන කියනවා 3න් එකයි h. පැහැදිලි? මේකත් ඒ විදිහට. මේකත් එන්නේ 3න් එකයි h. BC කොටස. ඒතර මේක මොකක්ද? මේක නම් ගුරුත්ව කේන්ද්‍රය මෙහෙම හරි නැද මේ හරි. මේක දුර තියෙන්නේ. ඕනම ඇඳගන්න. මේක ඇඳගන්න. මේක අනිවාර්යයෙන්ම දෙන්න. මේකත් ඇඳගන්න. මේ දුර ප්‍රමාණයකදී මේක h බෙදීම දෙක. දැන් මෙතන ඉන්නේ භාගය. ඊළඟ දිග පාදයේ සිට y අක්ෂයෙන් දෙන ඕන xy අක්ෂත් ගන්න. මෙතන y භාගල ගන්න. x භාගයට කියන්න හරි. ඔය ටික සම්පූර්ණ කරගන්න. අපේ හරි. එහෙනම් දැන් මේක ලියා ගන්න මම මෙතනින් ලියන්න. මේක ලියා ගන්න ඕනේ. y bar සමානයි sigma my y i. මොකද y bar වල දාන්න y xi x bar වල දැම්මම ගැටලුවක් නෙවෙයි. දැන් මේකට ආදේශ කරගෙන යන්නේ sigma mi කියන්නේ මුළු ස්කන්ධය. sigma mi කියලා ගන්න මේක. ස්කන්ධ ටිකේ ඔක්කොගේම එකතුව. ඒ කියන්නේ මුළු ආස්තරී ස්කන්ධය. හරි. ඒ කියන්නේ භාගයයි a ධන b වාරයක් h ගුණ කිරීම y bar. y bar එන්නේ. ඒක වැඩි කරනවා මෙයාට. මේ දෙක ගුණ කරලා එන්නේ. ඒ කියන්නේ වක්‍රයට සමීකරණය. ඊළඟ මේක sigma mi xi mi xi
මේ my කොටස xi වලින් වැඩි කරලා ලියන්න. භාගයයි x1 h row වැඩි කිරීම 3න් 1යි h. ධන භාගයයි x2 h row වැඩි කිරීම 3න් 1යි h. මේ දෙන්නයි පුරුදු. ඊට ධන b h row වැඩි කිරීම භාගයයි h. වාකට හරි. වැඩි කියලා යනවා. හරි. දැන් අපිට පොදු පද පේනවා. හැබැයි කියනවා භාගයයි h row කියන එක තියෙනවා. ඒ නිසා අපිට භාගයයි h row වලින් බෙදන්න පුළුවන්. දැන් මේක භාගයයි h row වලින් බෙදලා ලියන්න. තනියෙන් සුරු කරන්න. භාගයයි h row වලින් බෙදලා ලියන්න. හරි. මොකක්ද ඉන්නේ භාගය h row වලින් බෙදපුවා? a ධන b y භාගය වෙනවා. a ධන b y භාගය. භාගයයි h row වලින් බෙදුවොත් 3න් 1යි x1 h. 3න් 1යි x1 h. ඊළඟට 3න් 1යි x2 h. ධන භාගයයි h row අයින් කරොත් bh. bh කියලා. හරි. එහෙනම් මේක පුතා අපිට සුළු කරගන්න පුළුවන් බලාගෙන ඉන්න ලියන්න වෙලාව දෙන්නම්. මේකේ භාග 3න් 1යි h එළියට ගත්තොත් x1 ධන x2 3න් 1යි h එළියට ගත්තොත් x1 ධන x2 මෙතන bh. දැන් මට කියන්න x1 ධන x2 කියන්නේ මම රූපේ මකලා ගියේ. x1 ධන x2 වෙනුවට මොකද්ද ලියන්න පුළුවන්? මෙහෙම නෙතික මම මෙතන චූටියට අදින්න මතක නැත්නම්. කොහොමද ගත්තේ? x1 මේක x2 මේක මේක ඇවිල්ලා a මේක b මේක a එහෙනම් x1 ධන x2 එකතු වුණාම මොකක්ද වෙන්නේ? මේක වෙනුවට ලියන්න පුළුවන් මොකක්ද? මේක වෙනුවට ලියන්න පුළුවන් මොකක්ද? මේක b නේ. මේක b හා මොකක් b මේ මුල b. ඒතර මෙන්න මේ මුළු දිගෙන් b අයින් කරා නම් වෙනවනේ මුළු දිග කියන්නේ a වලින් b අයින් කරා නම් x1 ධන x2. එහෙනම් x1 ධන x2 කියන්නේ a ඍණ b ධන b. හරි. දැන් මේ දකුණු පැත්තේ 3 පොදු හරය අරන් සුළු කරගන්න. සුළු කළා මෙයාගෙන් බෙදන්න. ඒක උත්තරේ. කලින් සුළු කරගන්න. 3 පොදු හරය අරන් සුළු කරන්න. දකුණු පැත්ත.
හරි මම ඉතින් සුරු කරලා අවසන් මේ විදිහට අපි අවසාන සුරු කිරීම කරන්න. a ධන b y bar සමානයි 3 පොදු හරය ගත්තොත් h වාරයක් a ඍණ b එතන මේක 3ෙන් වැඩි වෙනවා. මේකට ඒක 3යි b h එළියට ගත්තොත් a ඍණ b ධන 3යි. බෙදීම 3. එහෙනම් ඍණ b ධන 3යි කියන්නේ 2යි. h වාරයක් a ධන 2යි. බෙදීම 3. හරි. එන අවසානයේ y භාව වල අගයනවා h වාරයක් a ධන 2යි බෙදීම 3 වාරයක් a ධන b. ඔබයි අවසානයේ a ධන b වලින් බෙදලා. කෙටිකල ඉර අවසන් කරගන්න. හරි මම හිතන්නේ සියලුම අය ලියලා අවසන්. හරි. ඒකට අපි අද ගුරුත්ව කේන්ද්‍රය මූලික කොටස් ටික සාකච්ඡා කරා විශේෂයෙන්ම අංශුව කියන સિદ્ધාන්තයෙන් පටන්ගෙන අංශුවක් කියන්නේ මොකද්ද? ඒතර අංශු විශාල ප්‍රමාණයක එකතු වෙලා වස්තුව හැදුනා. ඊට පස්සේ අපි මුලින්ම අංශු පද්ධතියක ගුරුත්ව කේන්ද්‍රය හොයන හැටි පැහැදිලි කරගත්තා. විශේෂයෙන්ම ඒක ඔයා භෞතික විද්‍යාවක් උදා ඉගෙනගෙන තියෙනවා. x bar සමානයි sigma mi xi බෙදීම sigma mi සූත්‍රය. ඊට විශේෂයෙන්ම අපේ සංයුක්ත ගණිතයේ භාවිතා වන සූත්‍රයත් ඉගෙන ගත්තා. x bar සමානයි අනුකලනයේ xdn බෙදීම අනුකලනයේ dn. හරි. ඒකල y කණ්ඩායමක් ගත්තා. ඊට අපි අවසාන වශයෙන් අත්විඳින සාකච්ඡා කරා විශේෂයෙන්ම වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය හොයන්නේ කොහොමද කියන එක සරල උදාහරණ කිහිපයකින්. ඒතර පළවෙනි උදාහරණය අපි දණ්ඩක් තෝරගත්තා. වස්තුව ගුරුත්ව කේන්ද්‍රය හොයද්දී විශේෂයෙන්ම සම්මිතික අක්ෂය ඔස්සේ එක අක්ෂයක් සම්මිතියක් තියෙනවා නම් ඒ සම්මිතිය ඔස්සේ එක අක්ෂයක් තෝරගන්න කියලා කිව්වා. ඒ ඔස්සේ අපි දණ්ඩක ගුරුත්ව කේන්ද්‍රයේ මධ්‍ය ලක්ෂය තියෙනවා කියලා සරල ගණනක් කරනවා. ඊට අවසාන වශයෙන් අපි මේ වගේ ට්‍රිපීසියම් ආකාරයේ පහළව නැත්නම් ආස්තරයේ ගුරුත්ව කේන්ද්‍රයට දුර යාගේ දීලා තියෙන පාදයේ ඉඳන් හොයන විදිය සාකච්ඡා කරනවා. ඒක මේක විශේෂ ගානක්. මොකද මේක අපිට සම්මිතික අක්ෂය දැන් මේක මෙතන නේ. අපි පොදුවේ සම්මිතික අක්ෂය ඔස්සේ තියාගන්න කිව්ව පමණින් මේ ගාන උමා හදන්න එපා. දැන් මේ ගාන මෙහෙම හදුවත් හදන්න පුළුවන්. ඊට වඩා ලේසි අර දිග පාදයේ ඔස්සේ එක අක්ෂයක් තියාගන්න. මොකද දිග පාදයේ සිට දුර හරියි. මම කරේ දිග පාදයේ ඔස්සේ x අක්ෂය තියන y කණ්ඩායම. පැහැදිලි? හරි. එහෙනම් විශේෂයෙන්ම එතනින් අපි අද දිනට අපේ වෙලාව අවසන් වෙලා තියෙන්නේ. අද දිනේදී අපි කරුණු සාකච්ඡා කිරීම නවත්තනවා. ඒතර බොහෝ දුරට අපි මීට සමගාමීව සංකීර්ණ සංඛ්‍යා මාතෘකා විශේෂයෙන්ම ශුද්ධ ගණිතයේ තියෙන සංකීර්ණ සංඛ්‍යා මාතෘකාව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි පණිවිඩයේ සඳහන් වෙනවා PO පාඩමක්ද ඇප්ලයිඩ් පාඩමක්ද ඉතින් සාකච්ඡා කරන්න කියලා. සෑම විටම ඔබේ දුරකථනයට අපි ලබා දෙන නිවේදනය ලැබෙන්න ඔබේ ෆෝන් එක ක්‍රියාකාරීව පවත්වා ගන්න. මොකද අපි බොහෝ දුරට උත්සාහ කරනවා අඩුම ගානේ දිනකට කලින්වත් දැනුම් දෙන්න. ඒක අපිට හැම අවස්ථාවෙම කරන්න බැරි වෙයි. සමහර විට
පැය 10කට විතර කලින් දැනුම් දුන්නොත් එහෙනම් ඔබ සම්බන්ධය නැති වෙන්න පුළුවන් අපි සමග. ඒ නිසා ඒ පුළුවන් තරම් ඔබේ දුරකථනය සක්‍රියව පවත්වා ගන්න. බොහෝ දුරට සතියාන්තයේ දැන් මේ සෙනසුරාදා දිනවල අපි එක පන්තියක් පැවැත්වෙනවා. හරි සතිය දිනවලට අමතරව. ඒතර ඒක අපි ඉදිරි බොහෝ විට හෙට දිනේ හෝ හෙට දිනේ පැවැත්වෙන්න පුළුවන්. හෙට හෝ අද රාත්‍රියේ දැනුම් දෙන්න මේ පාඩමේ අපි ඉදිරි කොටස සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අපි ආරම්භයේ පැහැදිලි කරා වගේ මේ පාඨමාලාව සඳහා කිසිදු අයකිරීමක් කෙරෙන්නේ නැහැ. හරි. කිසිදු මුදල් අයකිරීමක් සිදු නොවන නිසා ඔබගේ මේක සමහර ගුරුවරු සමහර පන්ති වලට යන දුවල පුතාලට මේ කරුණ මේ ආකාරයට කෙරෙන්නේ නැහැ. ඒ නිසා කරුණාකරලා ඔබගේ යාළුවෝ ඉන්නවනම් ඒගොල්ලන්ට දැනුම් දෙන්න. ඒගොල්ලෝ අපේ WhatsApp group එකට සම්බන්ධ කර ගැනීම අවශ්‍ය නැහැ. ඒ සම්බන්ධ කරගෙන ඉන්නේ මගේ පන්ති වල සහභාගී වන ශිෂ්‍යයන් පමණයි. ඒගොල්ලන්ට අපි අර වාඩ ලින්ක් එක එවුවාම ඒගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒතර අපි ඒක තෝරා ගැනීමක් කරන්නේ ඕනෑම කෙනෙක් අපේ පාඨමාලාව සම්බන්ධව එයාට අපි මේක සවන් දෙන්න පුළුවන්. ඉගෙන ගන්න පුළුවන්. සල්ලෝකිය. ඒ නිසා යාළුවන්ට කරන උදව්වක් වශයෙන් එහෙම කවුරු හරි අවශ්‍යතාවයක් තියෙන අය ඉන්නවනම් මේකට සම්බන්ධ කරගන්න. හරි. එහෙනම් අපි ඊළඟ දණේ නැවත හමු වෙමු. අපි මෙතනින් අද දිනක පන්තිය අවසන් කරනවා. ආයුබෝවන්.